මල්ලියේ අද වර එකතු වෙන්නේ 2020 අපොසල් සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ පිළිතුරු සාකච්ඡාවේ 11 වෙනි ප්‍රධාන ප්‍රශ්නයේ පිළිතුරු සාකච්ඡාවේ වීඩියෝ එකත් එක්ක. එතකොට මෙන්න මේ වීඩියෝ එකෙන් මුළු 11 වෙනි ප්‍රශ්නෙම කවර් වෙන විදිහට තමයි වීඩියෝ කරන්නේ. දැන් අපි බලමු 2020 අවුරුද්දේ 11 වෙනි ප්‍රශ්න විදිහට ඔයාලට ඇවිල්ලා තියෙන්නේ මොන පාඩම ප්‍රයෝගී කරගෙනද කියලා. ඔයාලට දැක්ක ගමන් පේනවා මෙන්න මේ 11 වෙනි ප්‍රශ්නේ ඔයාලට ඇවිල්ලා තියෙන්නේ ජ්‍යාමිතිය කියන පාඩම ප්‍රයෝගී කරගෙන කියලා. එතකොට දැන් මේ ප්‍රශ්නෙට යන්න කලින් මේ ජ්‍යාමිතිය පාඩමෙන් එන ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. හැම අවුරුද්දකම මේ ජ්‍යාමිතියෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. හැබැයි ගොඩක් ළමයි මේ ජ්‍යාමිතිය ප්‍රශ්නය තෝරගන්න මැලිකමක් දක්වනවා. ඇයි මේක බැලුවට පොඩ්ඩක් අමාරු වගේ පේන්නේ. හැබැයි එහෙම අමාරු නෑ. ගොඩක් ළමයි වැරදි මතයක් හදාගෙන ඉනවා. ජ්‍යාමිතිය විභාගයට යන්න කලින්ම ජ්‍යාමිතිය ගන්න අතාරිනවා කියලා ගොඩක් ළමයි හිතාගෙන යන්නේ. ඒත් එහෙම කරන්න එපා. සමහර අවුරුද්දවල ජ්‍යාමිතිය ගන්න ගොඩක් ලේසි කරලා තිනවා. ඒක නිසා ඔයාලා මේ ජ්‍යාමිතිය ගන්නට බය වෙන්න එපා. ඒක තමයි කියන්න ඕන මුල්ම දේ. එතකොට ගොඩක් ළමයි මේ ජ්‍යාමිතිය පාඩම යටතේ එක එක සිද්ධාන්ත ඉගෙන ගන්නවනේ. හැම ළමයන් වගේ මේ සිද්ධාන්ත කරුණු ඉගෙනගෙන තමයි විභාගයට යන්නේ. හැබැයි මේ ප්‍රශ්නෙට තමයි බය වෙන්නේ. ඒක නිසා ඔයාලා ඉගෙනගත්ත දේ වැරද්දක් නෙමෙයි. ඔයාලා හරියට ඉගෙනගෙන තිනවා. හැබැයි මේ ජ්‍යාමිතිය පාඩමෙන් අහන ප්‍රශ්න ගොඩක් දුරට අහන්නේ ඔයාලට උත්තරෙත් දෙනවා. මේ උත්තරේ එන විදිහ ඔප්පු කරලා පෙන්නන්න තමයි ගොඩක් ඒවාලා දෙන්නේ. එතකොට මේ ඔප්පු කරන විදිහ තමයි ගොඩක් ළමයි හරියට කරන්න දන්නේ නැත්තේ. ඒක නිසා ඔයා මේක හරියට ඉගෙන ගත්තා නම් මේ ජ්‍යාමිතිය ප්‍රශ්න කියන්නේ මහ ලොකු අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඉගෙන ගත්ත හැම කරුණක්ම අදාළ වගන්ති කියවද්දි හොඳට අවබෝධයෙන් තේරුම් ගත්තා නම් ඔයාලට මේ ඔප්පු කරන්න තියෙන දේවල් ඉබේම ඔප්පු කරගන්න පුළුවන්. ඒක නිසා මේ අවසාන ප්‍රකාශනවල දීලා තියෙන මෙන්න මේක වව පෙන්නන්න එන්නේ ඒවට දැක්ක ගමන් බය වෙන්න එපා. ඔයා දන්න දේ ඉස්සලාම ලියාගන්න කොහොම හරි වලියලා අදාළ උත්තරේ පහසුවෙන්ම ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි. දැන් අපි යන්කෝ ප්‍රශ්නෙට. ප්‍රශ්නේ ආරම්භයේම අපිට උඩ වගන්තියක් දීලා තිනවා. අපි එක් කියලා බලමුකෝ. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණේ AB සමානයි AC වෙයි. AB පාදයේ D තෙක්ද AC පාදයේ E තෙක්ද දික් කර ඇත්තේ BD සමානයි CE වන පරිදිය. මේක තමයි අපිට දීලා තියෙන ආරම්භක වාක්‍යය. ඒ වාක්‍ය දීලා ඒ යටතේ අපිට අනු ප්‍රශ්න තුනක් අහලා තිනවා. එතකොට සෑම අනු ප්‍රශ්නයක් මම ඉස්සලාම අනු ප්‍රශ්න යටින් දාන්නම්. ඒ අනු ප්‍රශ්නෙට අදාළ පිළිතුරු අපි සාකච්ඡා කළා. ඒ වගේ ඉස්සරහට ප්‍රශ්නෙන් ප්‍රශ්නේ බලාගෙන යමු. හරි. අපි දැන් මේ ප්‍රශ්නේ කියවන්න කලින් මේ දීලා තිබ්බ වගන්තියේ මොනවද කියලා තියෙන්නේ බලමුකෝ. හොඳට මතක තියාගන්න ජ්‍යාමිතිය ගණන් කරද්දී ඔයා දැන් යම් කිසි වගන්තියක් හෝ ප්‍රශ්නයක් හරි කියනවනම් ඒකේ යම් කිසි දත්ත කරුණක් දීලා තියෙනවා නම් ඒ වෙලේම ඔයා අදාළ රූපේ ඒක ලකුණු කරගෙන යන්න අමතක කරන්න එපා. මොකද ඔයා මේක පස්සේ ලකුණු කරගන්නම් කියලා කිව්වොත් ඔයාට සමහරවිට මේක ලකුණු කරගන්න අමතක වෙනවා. ඊට අමතරව ඔයා යම් කිසි දත්ත ලකුණක් මේක ලකුණු කරාට පස්සේ ඔයාට තවත් අමතර දේවල් පේන්න ගන්නවා. උදාහරණයක් වශයෙන් මොකක් හරි ත්‍රිකෝණයක් දැක්කා. ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි කියලා දැක්කා. එතකොට ඔයාලට පේන්න ඕන ඒ පාද දෙක සමාන නම් ත්‍රිකෝණේ මේක සමදිපාත ත්‍රිකෝණයක්නේ. එහෙනම් ඊට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයි කියලා ඒ වෙලාවෙන් පොඩ්ඩක් මතක් වෙන්න ඕනේ. ඒ වගේ මතක් වුණොත් ඔයා ඒ අලුතෙන් හොයාගත්ත දේවලුත් ඒ රූපේ දාගෙන යන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට ආයෙ පස්සේ අමුතුවෙන් රූප සටහන දිහා විශ්ලේෂණය කරන්න ඕනේ නැහැ. හරි. ඒක හොඳට මතක තියාගන්න. දැන් ඔයාලට කියනවා මේ ABC ත්‍රිකෝණේ. කො ABC ත්‍රිකෝණේ? ABC. මේ තියෙන පුංචි ත්‍රිකෝණය ගැන තමයි ඉස්සෙල්ලාම කියන්නේ. ABC ත්‍රිකෝණේ AB සමානයි AC වේ. කො AB? AB තියෙනවා මෙන්න මේ. කො AC? මේ තියෙනවා AC. එතකොට AB සමානයිලු AC ට. එන්නේ එක ලකුණු කරගන්න. එන්නේ එක තමයි ගානේ දීලා තිබ්බේ. දැන් මම ටිකට කලින් කිව්වා ඔයාලට දැන් දත්ත ලකුණු කරාට පස්සේ මොනවා හරි වැදගත් දෙයක් පේනවා නම් ඒකත් ලකුණු කරගන්න කියලා. දැන් මේ ත්‍රිකෝණ දිහා බලන්න. මේ ත්‍රිකෝණේ AB පාදයේ AC පාදයට සමානයිලු. එහෙනම් මේ මොන ත්‍රිකෝණයක්ද? මේ ABC ත්‍රිකෝණේ සමදිපාත ත්‍රිකෝණයක්. එයි එහෙම කිව්වේ මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. එහෙනම් පාද දෙකක් සමානයි නම් මේක සමදිපාත ත්‍රිකෝණයක් වෙනවා. එහෙනම් සමදිපාත ත්‍රිකෝණ වල වැදගත් ලක්ෂණ වලට මතක් වෙන්න ඕන. මොනවද? සමදිපාත ත්‍රිකෝණ වල දිගින් සමාන පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ අගයන්ගෙන් සමාන වෙන්න ඕන. මොකද්ද? සමදිපාද ත්‍රිකෝණයක දිගින් සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ අගයන්ගෙන් සමාන වෙන්න ඕනේ. එතකොට මේ පාදෙට ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණය මෙන්න මේ පාදෙට ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණය. ආයේ කෝණ දෙක අගයන්ගෙන් සමානයි. ඒක ඔය අමතරව ලකුණු කරගත්ත தත්ත්වයක්. දැන් ඊළඟට කියනවා AB පාදයේ D තෙක්ද? කො AB? AB මේ තියෙනවා. AB කියන පාදයේ මේ D දක්වා දික් කරලා තියනවලු. ඒක හරි. ඊට පස්සේ කියනවා AC පාදයේ E දක්වා AC මේ තියෙනවා. AC පාදයේ E දක්වා දික් කරලා තියනවලු. ඒකත් හරි. දික් කර ඇත්තේ BD සමානයි CE වන පරිදිය. කො BD? BD තියෙනවා මෙන්න මේ. කො CE? CE තියෙනවා මෙන්න මේ. BD සමානයිලු CE ට. තවත් දත්තයක් ඔයාලට දීලා තියෙනවා. එතකොට මෙන්න මේ BD කියන පාදය
CE කියන පාදයට සමානයිලු. අන්න වගේ දන්න මේ දීලා තියෙන කරුණු හරියටම රූපේ ලකුණු කරගන්න. එතකොට මේ ආරම්භක වගන්තියෙන් එහෙම නැත්නම් උඩින් දීලා තිබු වගන්තියෙන් ඔයාට මෙන්න මේ රූපේ ලකුණු කරගන්න පුළුවන් දත්ත ටික අපි දැන් ලකුණු කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේ ප්‍රශ්නයට තේවාගෙන් අහලා තියෙන අනු ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි අනු ප්‍රශ්නේ දැන් ඔයාලට පේන්නම තියෙනවා. මොකක්ද අහන්නේ? CBD කෝණය සමානයි BCE බව පෙන්වා CBD ත්‍රිකෝණය සහ BCE ත්‍රිකෝණය අංග සම වන බව පෙන්වන්න කියනවා. මේ ප්‍රශ්නේ කියව ගමන් ඔයා හරියට මේ තේරුම් ගන්න ඕන මොකක්ද කියලා තියෙන කියලා. ඔයාලට මේකේ කරන්න දේවල් දෙකක් කියනවා. මොකද්ද? ඉස්සෙල්ලාම කරන්න කියන්නේ CBD කෝණය BCE කෝණයට සමානයි කියලා පෙන්වන්නලු. ඒක කරලා ඊට පස්සේ ඔයා කරන්න ඕන CBD ත්‍රිකෝණය BCE ත්‍රිකෝණයට අංග සම වන බව පෙන්වන්න ඕන. ඒක තමයි දෙවෙනි කරන්න ඕන දේ. අපි දැන් අපි පළවෙනි එකට කියලා දෙන දේ කරලා ඉමුකෝ. CBD කෝණේකෝ. CBD කෝණේ තමයි මෙන්න මේ තියෙන්නේ. අපි ඒකට මාක් එකක් දාගමුකෝ. නැත්නම් පැටලෙනවනේ. මෙන්න මේ කොළ පාටින් සටහන් කරේ මේ කියලා තිබ්බ CBD කියන කෝණය. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? BCE. මේ තියෙන ඒ අනිත් කෝණය. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා තමයි පෙන්වන්න ඕන. හරි. දැන් මේක මහ ලොකු අමාරු දෙයක් නෙමේ. හොඳට බැලුවනම් ඔයාලට එකපාරින්ම මේක පේන්න ඕන. ඒ කියන්නේ ඔප්පු කරන්න කලින් ඔයාලට මේක දෙක සමානයි කියලා එකපාරටම පේන්න ඕන. දැන් අපි කලින් මේකේ වැදගත් දේවල් ටිකක් ලකුණු කරගත්තනේ. ඒවත් මේකට ප්‍රයෝගී කරගන්න වෙනවා. හරි. දැන් මේ මොකද්ද? මේ තියෙන්නේ AD කියන සරල රේඛාව. එතකොට මේ මොකද්ද? මේ තියෙන්නේ AE කියන සරල රේඛාව. හරි. එතකොට බලන්න මෙන්න මේ DBC කියන කෝණයයි CBA කියන කෝණ දෙක එකතු වෙලා නේද මේ සරල රේඛාව මත තියෙන පරිපූරක කෝණය හැදෙන්නේ. මේ ලොකු කෝණය හැදෙන්නේ මෙන්න මේ කොළ පාටින් ඇඳලා තියෙන කෝණයයි මේ කතරේ සලකුණ තියෙන කෝණය එකතු කරාම නේද? ඒක හරි. ඊට පස්සේ දැන් බලන්න. එතකොට සරල රේඛාව මත තියෙන කෝණය කීයද? අංශක 180. එහෙනම් අපි දන්න දේ ලියලමුකෝ ඉස්සෙල්ලාම. මොකද දන්නේ? මෙන්න මේ A B C කියන කෝණෙට C B D කියන කෝණ එකතු කරාම අගේ කේද? අංශක 180යි. මේක පළවෙනි සමීකරණ විදිහට අපි දාගමු. එතකොට මොකද්ද මේ? මෙන්න මේ කෝණ දෙක එකතුව අංශක 180යි. ඒක තමයි අපි දන්න දේ. ඒක ලිව්වා. අපි මේ පැත්තෙත් ඒ වගේ ලියාගමුකෝ. මෙන්න මේ කොළ පාට සලකුණක් තියෙන කෝණයට මේ කතරේ සලකුණක් තියෙන කෝණ එකතු කරාම මේ සරල රේඛාව මත පරිපූරක බද්ධ කෝණයක් හැදෙනවා. එතකොට මේ කෝණ දෙක එකතුව කියලා අංශක 180යි. ඒකත් අපි දන්නවා. ඒක ලියාගමු. මොකද දන්නේ? B C E කෝණය ධන B C A කෝණය අගය කීයද? අංශක 180යි. එතකොට ඒකත් අපි දන්න දේ. කල්ලුවා. සමීකරණ දෙකක් හදාගත්තා. ඔය එක තමයි අපි දන්න දේ. ඕකෙන් තමයි අපි ගොඩ දාගන්න ඕන මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. දැන් බලන්න මෙන්න මේ සමීකරණ දෙකේ මෙන්න මේ ABC කියන කෝණයයි ACB කියන කෝණයයි අන්තර්ගත වෙලා තියෙනව නේද? දැන් මේකේ ඔයාලට විශේෂයක් පේන්න ඕන. මෙන්න මේ කෝණ දෙක ගැන කතා කරමු මොකද? ආයේ කෝණ දෙක සමානයි. ඒක අපිට දිලා තිබෙන්නේ නැහැ. අපි මුලින් මේක හොයාගත්තා. කොහොමද හොයාගත්තේ? අපි හේතුවත් එක ලියාගමුකෝ. මෙන්න මෙතනින් ලියාගමු. A B C කෝණය සමානයි ACB කියන කෝණයට. එතකොට හේතුව මොකද්ද? හේතුවත් ඔය වරහන් ඇතුළේ ලියන්න ඕන. මං ඉඩ මදි නිසා ලියන්නේ නැහැ. මොකද්ද හේතුව? සමදිපාද ත්‍රිකෝණ නිසා. සමදිපාද ත්‍රිකෝණයක දිගින් සමාන පාදවලට ඉදිරින් තියෙන කෝණ සමානයි කියලා අපි කලින් කතා කරානේ. හේතුව මත මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා හොයාගත්තා. ඒක හරි. දැන් අපිට ඉස්සරහට ඕන වෙන දෙයක් තමයි මම මේ කලින්ම ලියාගත්තේ. එතකොට මේක දැන් බලන්න. මෙන්න මේ දෙකේ එකතුවත් 180යි. මෙන්න මේ දෙකේ එකතුවත් 180යි. එහෙනම් ඔයාලට පුළුවන් නේද මෙන්න මේ දෙක එකිනෙකට සමාන කරන්න. පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණයට සමාන කරන්න පුළුවන් නේද? ඇයි එහෙම කිව්වේ? මේ කෝණ දෙක එකතුව අංශක 180යි. මේ කෝණ දෙක එකතුව අංශක 180යි. එහෙනම් මෙන්න මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයට සමාන වෙන්න ඕන. එකක් ලියමු අපි. එක සමානයි දෙක කියලා. මොකද එහෙම ලිව්වේ? දෙකේම 180 තියෙන නිසා. දැන් ඔයාලට ලියන්න පුළුවන් A B C ධන C B D සමානයි ධන B C A කියලා. ඔන්න හරි. ඔන්න ඕක තමයි අපි ගානට ලියාගත්තේ. දැන් බලන්න මේකේ ABC කියලා තියෙනවා. හරි. ABC කියන්නේ කොහොමද? ABC කියන්නේ මෙන්න මේක. මේකේ තියෙනවා BCE කියලා. BCA කියලා තියෙනවා. BCA. මෙන්න මේ දෙපැත්තේ මෙන්න මේ පැත්තේ මේ කෝණේ තියෙනවා. මේ පැත්තේ මෙන්න මේ කෝණේ තියෙනවා. මේ දෙක සමානයි නේද? අපි කලින් හොයාගත්තා නේ ABC සමානයිලු. ABC සමානයි ACB කියලා.
ඒ කෝණ දෙක සමානයි. අපිට ඕන නම් මෙතන ABC කියන තැනට මෙන්න මේක ලියන්න පුළුවන්. ඇයි අපි කලින් මේ දෙක සමානයි කියලා හොයාගත්තා. එතකොට ඔයාලට ලියන්න පුළුවන් මෙතන ABC වෙනුවට ACB කියලා. ACB දන CBD සමානයි BCE දන BCA කියලා. අන්න හරි. දැන් බලන්න දෙපැත්තෙම එකම පද තියෙනව නේද කියලා. කොහොම තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? මෙතනත් ABC කියලා ACB කියලා කෝණයක් තියෙනවා. මේකෙත් ACB කියලා කෝණයක් තියෙනවා. මේ කෝණ දෙක සමානයිනේ. එහෙනම් මෙන්න මේ කැලලට මෙන්න මේ පැත්තෙන් කපලා දාන්න පුළුවන්. නිකම් එතකොට අපිට උත්තරේ ඔප්පු වෙලා තියෙනවා. මොකද්ද ඔප්පු වෙලා තියෙන්නේ? බලමුකෝ මේකක් දීලා. CBD කියන කෝණය සමානයිලු BCE කියලා. අපිට නිකම්ම අවසාන උත්තරේ ඔප්පු වෙලා තිනවා. අපි දන්න දේ ඉස්සරහම ලිව්වා. එහෙම ලියාගෙන ඇවිල්ලා නිකම්ම අපිට ඔප්පු කරන්න කියලා තිබ්බ දේ යටින් ඔප්පු වෙලා තිනවා. නිකම්ම උත්තරේ එලා තිනවා. ඒකයි කියන්නේ ජ්‍යාමිතිය ගණන් අමාරු නෑ. ඔයා සිහියෙන් කරා නම් මහ ලොකු අමාරුවක් නෑ. හරි. ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ කරපු දේ. ඔයාට කරන්න කියලා තිබ්බ ඉස්සෙල්ලාම මෙන්න මේ කොළ පාටින් දාලා තිබ්බ DBC කියන කෝණයයි BCE කියන කෝණයයි සමානයි කියලා පෙන්වන්න තිබ්බේ. හරි. ඒක එකපාරට අපිට කරන්න බෑනේ. අපි දන්න දේ ඉස්සලාම ලිව්වා. අපි දන්නවනේ මෙන්න මේ කෝණ දෙක එකතු අංශක 180යි කියලා. ඒක පළවෙනි සමීකරණෙද ලියාගත්තා. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ කෝණ දෙකේ එකතුව 180යි කියලා. ඒකත් අපි ලියාගත්තා මෙන්න මෙම. දෙකේම මේ 180 තියෙනව නේද? එහෙනම් මෙන්න මේ සමීකරණ දෙක සමාන වෙන්න ඕනේ නේද? අපි එක ලියාගත්තා. මෙන්න ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ආවා. ඊට පස්සේ අපි මේ මුලින් දැක්ක දෙයක් මතක් වුණා. මොකද්ද? මෙන්න මේක ගාන පටන් ගද්දිම කියලා තිබ්බනේ මේ AB සමානයි AC කියලා. එහෙනම් මේ ABC ත්‍රිකෝණේ සමදිපාත ත්‍රිකෝණයක්. එහෙනම් මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. ඒ හේතුව තියෙනවා පැත්තකින්. ඊට පස්සේ අපිට මේ ABC වෙනුවට ACB කියලා ලියා ගන්න පුළුවන්. ඒක අපි ලියාගත්තා. දෙපැත්තෙම එකම ජාතිය පද දෙකක් තියෙනවා. එහෙනම් අපිට මේ දෙක කපලා දාන්න පුළුවන්. එතකොට අපිට අවසානයේ උතුරු වෙනවා B සමාන CBD කෝණය BCE කෝණයට සමානයි කියලා. එහෙනම් අපි මේ පළවෙනි ගානේ අපිට කරන්න තිබ්බ මුල්ම දේ අපි කරලා ඉවරයි. දැන් අපි බලමු ඊළඟට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා තියෙනවනේ. ඒ දෙකත් අපි අංග සම කරලා දාමු. හරි. දැන් මට ඊළඟ කෑල්ල මේක ලියන්න ඉඩ නැහැනේ. ඒක නිසා මම මෙන්න මේ කොටසම කළා. එතනින් ඊළඟ කෑල්ලට උත්තරේ ලියන්නම්. ඊට පස්සේ මොකක්ද දැන් කියන්නේ? ඊළඟට අපි කියන්නේ CBD ත්‍රිකෝණය. CBD ත්‍රිකෝණය BCE ත්‍රිකෝණයට අංග සමබව පෙන්වන්න තමයි කියලා තියෙන්නේ. හරි. මොකද්ද CBD ත්‍රිකෝණිකෝ? CBD ත්‍රිකෝණය මේ තියෙනවා. CBD කියන ත්‍රිකෝණය මේ තියෙනවා. CBD. මෙන්න මේ ත්‍රිකෝණෙට BCE කියන ත්‍රිකෝණය අංග සමබව තමයි ඔයාලට පෙන්වන්න කියලා තියෙන්නේ. එතකොට දැන් ඔයා කරන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වනවා. හරි. මොකද්ද මොන ත්‍රිකෝණ දෙකද? ආයෙත් පෙන්නන BDC කියන ත්‍රිකෝණයයි BCE කියන ත්‍රිකෝණයයි තමයි ඔයා අංග සමයි කියලා පෙන්වන්න ඕන. එතකොට මෙන්න මේ ත්‍රිකෝණ දෙක තමයි අංග සමයි කියලා පෙන්වන්න ඕන. හරි. දැන් එතකොට අපි අංග සම කරනවා කියලා ඔය ලියන්නම් ආයෙ ලියන්නේ නැහනේ. අපි ඉවර ටිකක් ලියනවා. ඉස්සලාම ඔය ලියන්න ඕන. මොකද ලියන්න ඕන? BCD ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය හා BCE ත්‍රිකෝණ වලින් මෙන්න මේ ත්‍රිකෝණ වලින් තමයි ඔයා අදාළ මොනවද සමාන මොනවද ඒ ගානට මොන කෝණද සමාන මොන පාදද සමාන කියලා ගලපන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක තෝරගෙන. හරි. ඒක ලිව්වා. දැන් මේ BCD ත්‍රිකෝණය දිහා බලන්න. BCD ත්‍රිකෝණය. මේ BCD ත්‍රිකෝණේ BCE ත්‍රිකෝණේ මෙන්න මේ BD කියන පාදය CE කියන පාදයට සමානයි කියලා අපිට ගානේ ආරම්භයේ දුන්නා නේද? අපි ඒකනේ ලකුණු කරගත්තේ. අපිට එහෙනම් මෙන්න මේක ඉස්සෙල්ලාම ලියන්න පුළුවන්. BD සමානයි CE කියලා. මොකක්ද හේතුව? හැම වෙලාවෙම මතක තියාගන්න මේ සාධනීය ගානකදී හැම පියවරකම හේතුව ලියන්න ඕන. නැත්තම් ඔයාලට හම්බෙන ලකුණු ගොඩක් ඒවා අඩු කරන්න පුළුවන්. හරි එහෙනම් මේකට එනවා. මොකද්ද මේ ගාන ආරම්භය අපිට දීලා තිබ්බනේ. එහෙනම් මොකද්ද මේ? දත්තය කියලා ඔයා ලිව්වනම් හරි. දත්තය කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ දීපු දෙයක් තමයි දත්තය කියලා ලියන්නේ. අපි හොයාගත්ත එකක් නෙමෙයි. ඒගොල්ලෝ ගාන ආරම්භයේම අපිට කියලා තිබ්බා මෙන්න මේ BD කියන එක CE ට සමානයි කියලා. ඒක නිසා තමයි අපි මෙතන දත්තය කියලා ලිව්වේ. ඊට අමතරව මෙන්න මේ කෝණ දෙක දැන් මේ BDC කියන ත්‍රිකෝණයේද මෙන්න මේ කොළ පාටියක් තියෙන කෝණේ තියෙන්නේ. ඒ වගේම BCE ත්‍රිකෝණයේද මේ කොළ පාට සලකුණක් තියෙන කෝණේ තියෙන්නේ. ඒ කෝණ දෙක අපි දැන් ටිකකට කලින් හොයාගත්තා. මේ දෙක සමානයි කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් DBC කෝණය සමානයි BCE කියලා. මොකද්ද? ඉහත සාධිතයි කියලා ලිව්වා නම් වැඩේ හරි. ඉහත සාධිතයි.
ඇයි එහෙම ලිව්වේ? අපි ටිකකට කලින් මෙන්න මේ දෙක සාධනය කරලා පෙන්නුවා. මෙන්න මේ කෝණ දෙක එකිනෙකට සමානයි කියලා. ඒකත් හරි. ඊට පස්සේ බලන්න මේ ත්‍රිකෝණ දෙකට මේ BC කියන පාදයේ පොදුයි නේද බලන්න. මේ BCD කියන ත්‍රිකෝණයට මේ පාදයේ තියෙනවා. ඒ වගේම BCE කියන ත්‍රිකෝණයටත් මෙන්න මේ BC කියන පාදයේ තියෙනවා. එහෙනම් මේ BC කියන්නේ ත්‍රිකෝණ දෙකටම පොදු වෙච්ච පාදයක්. එහෙනම් වඩ ලියන්න පුළුවන් BC සමානයි BC කියලා. ඒකට මොකක්ද හේතුව? පොදු පාදය. බලන්න මම මේ පියවර 3ක් ලියුවා. පියවර 3ෙම හේතුවත් එක්ක තමයි ලියුවේ. ඒක නිසා ඔයා හොඳට පුරුදු වෙන්න හේතුවත් එක්ක ලියන්න. දැන් එතකොට බලන්න අපිට පා අවස්ථාව යටතේ මෙන්න මේ BCD කියන ත්‍රිකෝණය BCE කියන ත්‍රිකෝණයට අංග සම වෙලා තියෙනවා නේද බලන්න. මෙතන පාද දෙකක් සමානයි. ඒ වගේම කෝණ දෙකක් සමානයි. ඒ වගේම ආයේ පාද දෙකක් සමාන කරලා තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් BCD ත්‍රිකෝණය අංග සමයි BCE ත්‍රිකෝණය කියලා. එතකොට හේතුව මොකද්ද මොන අවස්ථාව යටතේද? පා අවස්ථාව යටතේ කියලා ලියන්න අමතක කරන්න එපා. පා. හරි. එතකොට හොඳට මතක තියාගන්න තවත් මේකේ ඔයා දැනගන්න ඕන දෙයක් තමයි මෙන්න මෙතෙන්දී ඔයා ඉරි කෑලි 3ක් දාන්න ඕන. ඇයි අංග සමයි කියලා හංගවන්නේ මේ ඉරි කෑලි 3ෙන්. ඔයා ඉරි කෑලි 2ක් ගහන්න එපා. ගොඩක් ළමයි කරන වරද්දක් තමයි මෙන්න මෙතන ඉරි කෑලි 2ක් ගහනවා. ඉරි කෑලි 2ක් නෙමෙයි ගහන්නේ අංග සමයි කියලා පෙන්නන්නම් ඔයා අනිවාර්යෙන් ඉරි කෑලි 3ක් ගහන්න ඕන. ඒකත් ඔයාලට මේ ලකුණු හම්බ වෙන පොයින්ට් තමයි කියන්නේ. ඒකට ඔයගොල්ලෝ නොදැනුවත්වම ඔයගොල්ලන්ගෙන් නැති කරගන්න ලකුණු තමයි මේ තැන් ඔය. ඒ කියන්නේ ගොඩක් ළමයි එක පාටම පුරුද්දට දාගෙන යනවා. මෙතන සමාන කිරීමේ ලකුණක්. ඒ කියන්නේ ඉරි කෑලි 2ක්. ඉරි කෑලි 2ක් නෙමෙයි ගහන්නේ ඉරි කෑලි 3ක්. හරි. ආයෙත් චුට්ටක් මේක පැහැදිලි කරන්න. මේ ත්‍රිකෝණ දෙක අංග සම කියලා පෙන්වන්න තිබේ. අපි ඉස්සලාම ගානේ ආරම්භයේම අපි දත්තයක් විදිහට සලකුණු කරගත්තා මේ BD සමානයි CE කියලා. ඒක අපි ලිව්වා. ඊට පස්සේ අපි ටිකකට කලින් ඔප්පු කරලා පෙන්නුවා මේ DBC කියන ත්‍රිකෝණය BCE කියන කෝණයට සමානයි කියලා. ඒක තමයි අපි හේතුවත් එක්ක ලිව්වා. ඉහත සාධිතයි කියලා අපි ටිකකට කලින් සාධනය කරා. හරි. ඊට පස්සේ මේ ත්‍රිකෝණ දෙකේම මේ BC කියලා පාදයක් තියෙනවා. මේ BC කියන පාදය ත්‍රිකෝණ දෙකටම පොදුයි. ඒ නිසා අපි පොදු පාදය කියලා. එතකොට අපි අවස්ථා තුනක් හොයාගත්තා. මේ පාදයක් සමානයි, කෝණයක් සමානයි, ආයේ පාදයක් සමානයි. එතකොට පාය අවස්ථාව යටතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා අපි හොයාගත්තා. එහෙනම් අපි මේ පළවෙනි අනුප්‍රශ්නයේ අහලා තිබ්බ හැම කෑල්ලකටම උත්තර ලියාගෙන ඉවරයි. දැන් අපි බලමු දෙවෙනි අනුප්‍රශ්නේ විදිහට මොනවද ඔයාලට කරන්න කියලා තියෙන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ADE ත්‍රිකෝණය සමදිපාද වන බව පෙන්වා ABC කෝණය ADE වන බව පෙන්වන්න කියලා. මේකෙත් අපිට කෑලි දෙකක් කරලා පෙන්වන්න කියනවා. එතකොට අපි මේකේ පළවෙනි කෑල්ල මොකද්ද කියලා බලමුකෝ. ADE ත්‍රිකෝණය සමදිපාද ත්‍රිකෝණය බව පෙන්වන්න. කො ADE? මේ තියෙනවා ADE කියන ත්‍රිකෝණය. මොකද්ද මේ විශාල ත්‍රිකෝණය? විශාල ත්‍රිකෝණය සමදිපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න කියනවා. එතකොට සමදිපාද ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? පාද දෙකක් දිගින් සමාන පාද දෙකක් තියෙන ත්‍රිකෝණය තමයි සමදිපාද ත්‍රිකෝණ කියන්නේ. එතකොට යම් කිසි ත්‍රිකෝණයක් සමදිපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න ගියාම ඔයාලට ක්‍රම දෙකකින් එක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මොකද්ද? මම කඩුවට ඇඳලා පෙන්වන්නකෝ. දැන් මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? මෙන්න මේ ත්‍රිකෝණය සමදිපාද ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න කියනවා. එතකොට ඔයා කරන්න ඕන ක්‍රම දෙක තමයි. එක ක්‍රමයක් තමයි මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි කියලා පෙන්වනවා නම් වැඩේ හරි. එතකොට මොකද්ද මේක සමදිපාද ත්‍රිකෝණයක් වෙනවා. ඊට අමතරව ඔයා මෙහෙම ත්‍රිකෝණයක් තිබ්බා. මේ ත්‍රිකෝණේ සමදිපාද ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න කිව්වොත් ඔයා කරන්න ඕන මේකේ අභ්‍යන්තර කෝණ දෙකක් සමානයි කියලා පෙන්වනවා නම් ඒත් හරි. ඇයි ඒ? මොකද්ද සමදිපාද ත්‍රිකෝණ වල කියන ප්‍රමේය මොකද්ද? සමදිපාද ත්‍රිකෝණයක දිගින් සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ ඒ කියන්නේ විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ සමදිපාද ත්‍රිකෝණේ විලෝමය තමයි මේ තියෙන්නේ. සමදිපාද ත්‍රිකෝණ ගැන කියනවනේ යම් ප්‍රමේයක්. ඒ ප්‍රමේයේ විලෝමය තමයි මේ තියෙන්නේ. මේ කෝණ දෙක සමාන නම් මේ ඉස්සරහින් තියෙන පාද දෙක සමානනේ. එහෙනම් මේක සමදිපාද ත්‍රිකෝණයක්ම වෙන්න ඕන. මේ ක්‍රම දෙක තමයි යම් කිසි ත්‍රිකෝණයක් සමදිපාද ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න තියෙන ක්‍රම දෙක. එතකොට මේකෙන් අපිට මේ කෝණ සමාන කරලා පෙන්වන්න බෑ. මොකද අපිට මේ ත්‍රිකෝණේ කෝණ ගැන යම් කිසි මේ විශාල ත්‍රිකෝණේ මේ කෝණ ගැන අපිට මුකුත් කියලා නෑනේ. එහෙනම් අපිට මේ කෝණ වලින් කරන ක්‍රමය හරියන්නේ නෑ. මේක අපිට හරියන්නේ නෑ. එහෙනම් අපි කරන්න ඕන මොන ක්‍රමයේද? මේ පාද සමාන කරලා කරන ක්‍රමය තමයි අපිට ගොඩක්ම සාර්ථක ක්‍රමයේ විදිහට පිළිගන්න පුළුවන්. එතකොට මේක දැන් එතකොට මොන පාද දෙකද සමානයි කියලා අපි පෙන්වන්න ඕන. අපි ඒක කරන්න කලින් අපි මේකේ දන්න දේවල් ටිකක් ලියන් ඉමුකෝ. එතකොට දැන් අපි දන්නවා නේද ගාන ආරම්භයේම අපිට කිව්වනේ මේ AB කියන පාදය සමානයි කිව්වා AC කියන පාදයට. අපි ඒක ලියාගමු. එතකොට AB සමානයි AC. ඒක අපි එක කියලා දාගමු. මෙන්න පළවෙනි සමීකරණය. ඒ වගේම අපිට දීලා තිබ්බා BD සමානයි CE කියලා.
එකත් ගාන ආරම්භය අපිට දීලා තිබ්බා. BD සමානයි CE කියලා. හරි මේ තියෙන දෙවෙනි සමීකරණය. දැන් එතකොට දැන් මම ඔයාලට කිව්වනේ මේ ත්‍රිකෝණයේ මොකක් හරි පාද දෙකක් තමයි අපි සමානයි කියලා පෙන්වන්න ඕන. එතකොට අනිවාර්යයෙන්ම අපි මේ AD කියන පාදය AE කියන පාදයට තමයි පෙන්වන්න ඕන. මොකද මෙන්න මේ පාදය ගැන අපිට කිසිම තොරතුරක් දීලා නැහැ. අපි මෙලෝ දෙයක් දන්නේ නැහැ මේ පාදය ගැන. දන්නේ දේ තියෙන ඒ කියන්නේ දීලා තියෙන්නේ මෙන්න මේ පාද දෙක ගැන විතරයි. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේ පාද දෙක තමයි සමානයි කියලා පෙන්වන්න ඕන. එතකොට දැන් අපි මේ සමීකරණ දෙකක් හොයාගත්තා නේද? හොයාගත්ත කියන්නේ අපිට ගානේ ආරම්භය දීලා තිබ්බ. ඒක අපි මෙන්න මේ වගේ ලියාගත්තා. අපි මේ සමීකරණ දෙක පොඩ්ඩක් එකතු කරලා බලමු මොකද වෙන්නේ කියලා. පළවෙනි සමීකරණයට අපි දෙවෙනි සමීකරණය එකතු කරමු. මේ පැත්තේ තියෙනවා වෙන වෙනම එකතු කරමු. ABට අපි BD එකතු කරලා බලමු. ඒ වගේම මේ පැත්තේ තියෙන දෙකක් එකතු කරමු. ACට CE එකතු කරලා බලමු. එතකොට AB කෝ AB තියෙනවා මෙන්න මේ. BD කෝ මේ තියෙනවා. එතකොට මේ ABට BD එකතු කරාම මොකක්ද හැදෙන්නේ? මේ AD කියලා ලොකු පාදය හැදෙනවා. ඒක අපිට ලියා ගන්න පුළුවන්. මේ දෙකම වෙනුවට අපිට මේ AD කියලා ලියා ගන්න පුළුවන්. ඒක ලියාගමු. ඒ වගේම AC කෝ AC තියෙනවා මෙන්න මේ. ඒ වගේම CE කෝ CE මේ තියෙනවා. මෙන්න මේ කැලි දෙක එකතු කරලානේ තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ දෙක වෙනුවට ලියන්න පුළුවන් AE කියලා තනියෙන් ලියන්න පුළුවන්. ඇයි මේ කැලි දෙක එකතු වෙලා හැදෙන්නේ මේ AE කියන දිගම පාදේ. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. AD සමානයි AE කියලා අපිට නිකම්ම ආවා. කෝ AD AD කියන්නේ මෙන්න මේක AE කියන්නේ මෙන්න මේක. මේ විශාල ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි කියලා නිකම්ම අපිට ආවනේ. එහෙනම් මේ මොකද්ද මේ ත්‍රිකෝණය? මේක සමදිපාද ත්‍රිකෝණයක් කියලා නිකම්ම අපිට ඔප්පු වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා ADE ත්‍රිකෝණය සම ද්විපාද ත්‍රිකෝණයක් වේ කියලා ලියන්න පුළුවන්. ඇයි ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් මෙතන සමදිපාද ඉන්නේ. ඔයාලට පේන්නේ නැතුව ඇති වීඩියෝ එකේ කැම එක මේකට හරියටම ફોකස් වෙලා නැති නිසා. හරි. ADE ත්‍රිකෝණයේ සමදිපාද ත්‍රිකෝණයක් වේ කියලා මෙතන ලිව්වේ. එතකොට මේක ඇයි අපි මෙහෙම ලිව්වේ? මේ AD කියන එකට AE සමාන වුණා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒක සමදිපාද ත්‍රිකෝණයක් වෙනවනේ. ඒක අපිට එතකොට පළවෙනි කොටසේ කෑල්ල නිකම්ම ආවා. දැන් දෙවෙනි අනුප්‍රශ්නය අපිට අහලා තිබ්බ ඊළඟ කෑල්ල මොකද්ද? ABC කියන කෝණය ADE කියන කෝණයට සමානයි කියලා පෙන්වන්න කියනවා. කෝ ABC ABC කියනවා මෙන්න මේ කෝණයට. මේකත් අපි මාක් එකක් දාගමුකෝ. රතු පාටින් දාගත්තා. ABC. ඒක සමානයි කියලා පෙන්වන්නලු ADE. කෝ ADE මේ රතු පාටින් මාක් දාපු කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න කියනවා. එතකොට අපි ආරම්භයේ මෙන්න මේ විශාලම ත්‍රිකෝණය සමදිපාද ත්‍රිකෝණයක් කියලා පෙන්නුවා. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න කියනවා. එතකොට මෙන්න මේක ඒක කරන්න ඉඩමදි නිසා මම කලින් ලියාගත්ත කොටස් ටික මකලා දාන්නම්. හරි. දැන් අපි මෙන්න මේක කරන්න පොඩි ක්‍රමයක්. ඒ කියන්නේ දන්න ටික අපි හැම වෙලෙම කරේ අපි දන්න දේවල් ටික ඉස්සලාම බෝඩ් එකේ ලියාගත්තා. අපි මේක මෙන්න මේ කුඩා ත්‍රිකෝණය විශාල ත්‍රිකෝණය පාවිච්චි කරලා විසඳන්න බලමු. හරි. දැන් අපිට කුඩා ත්‍රිකෝණේ මෙන්න මේ කෝණ ගැන පොඩ්ඩක් බලමුකෝ. කුඩා ත්‍රිකෝණේ මෙන්න මේ කෝණ තුන එකතුව කියද? ඕනම ත්‍රිකෝණයක කෝණ තුන එකතුව අංශක 180යිනේ. ඒ වගේම තවත් විශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේ කෝණ දෙක එකිනෙකට සමානයි. එකක් මතක තියාගන්න. අපි ඉස්සෙල්ලාම දැන් මොන ත්‍රිකෝණෙද මේක ලියන්න යන්නේ? ABC කියන ත්‍රිකෝණය. ඉතින් අපි මෙතනින් ලියාගමු ABC ත්‍රිකෝණය කියලා. හරි. මෙන්න මේ ත්‍රිකෝණයෙන් තමයි දැන් අපි සමීකරණයක් හදාගන්න යන්නේ. කොට අපි මේ B A C ධන A B C ධන A C B සමානයි අංශක 180යි. මොකද්ද මේ කරේ? මේ කරේ මේ කෝණ තුන එකතු අංශක 180යි කියලා. එතකොට මේ ABC කියන වෙනුවට ඔයාලට ලියා ගන්න පුළුවන් ආයෙත් බලන්න මෙන්න මේ කෝණ තුන එකතු අංශක 180යි කියලා ලියාගත්තේ. දැන් අපි මෙන්න මේ කෝණ දෙකත් ලිව්වා. මෙන්න මේ කෝණ දෙක වෙනුවට අපිට දැන් ABC කියන කෝණයට ACB කියන කෝණේ සමානයිනේ. එතකොට මෙන්න මේ දෙක වෙනුවට අපිට ලියන්න පුළුවන් 2යි ABC කියලා. තේරුම් නැත්නම් ආයෙ බලා ගන්න. B A C ධන A B C කියලා ලිව්වා. හරි. මේ ACB කියන්නේ මොකද්ද? ACB කියන්නේ මෙන්න මේ කෝණේ. මේ කෝණේ මේ කෝණයට සමානයි නේද? එහෙනම් අපිට මෙතෙන්ටත් ABC කියලා ලියන්න පුළුවන්. මේ මෙච්චර සරලව ලියන්න මේක එකපාරින් අපිට ලියන්න පුළුවන්. ඔයාලට මෙච්චර සරලව කියන්නේ මේක මේ වීඩියෝස් එක එක මට්ටම් වල ළමයි බලනවානේ. ඒක නිසා හැම මට්ටමේ ළමෙක්ටම තේරෙන්න තමයි මෙච්චර සරලව ඔයාලට කියලා දෙන්නේ. හරි. එතකොට B A C ධන මේ ABC දෙකක් තියෙනවා නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් 2යි ABC කියලා.
2යි ABC සමානයි අංශක 180යි. ඔන්න අපිට එක සමීකරණයක් ආවා. අන්න හරි. දැන් අපි මේ කුඩා ත්‍රිකෝණය සලකලා තමයි මෙන්න මේ සමීකරණය හදාගත්තේ. දැන් අපි මේ විශාල ත්‍රිකෝණය සලකලා මොකක් හරි සමීකරණයක් ගන්නමුකෝ බලමුකෝ. මෙන්න මේ කෝණ ටික සම්බන්ධ කරගෙන. එතකොට විශාල ත්‍රිකෝණේ කෝණ මොනවද? මේ කෝණ තුන තමයි තියෙන්නේ. ඊට අමතරව දැන් අපි මෙන්න මේ ADE කියන විශාල ත්‍රිකෝණේ සමදිපාදය කියලා ටිකට කලින් පෙන්නුවා නේද? එහෙනම් මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණට සමාන වෙන්න ඕනේ. ඇයි මෙන්න මේ පාද දෙකනේ දිගින් සමාන උනේ. දිගින් සමාන පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. ඒකත් මතක තියාගන්න. අපි දැන් මේ ADE ත්‍රිකෝණය ඇසුරෙන් තමයි ඊළඟ සමීකරණය ලබා ගන්න යන්නේ. එතකොට මේකේ තියෙන කෝණ ටික අපි ගමුකෝ. හරි. DAE කෝණය ධන ADE කෝණය ධන AED කෝණයගේ සමානයි අංශක 180යි. එතකොට ඊට පස්සේ අපි මේක තව ලියා ගමුකෝ. DAE ධන ADE කෝණය ධන දැන් AED කියනකෝ. AED කියන්නේ මෙන්න මේ කෝණය. හරිද? මෙන්න මේ කෝණ දෙක එකිනෙකට සමානයි නේද? AED වෙනකොට අපිට ලියන්න පුළුවන් ADE කියලා. මොකද මේ කෝණ දෙක සමාන නිසා. ADE කෝණය කියලා ලියා ගන්න පුළුවන්. සමානයි අංශක 180යි. DAE ධන AED දෙකක් තියෙනවා. AED දෙක වෙනකොට අපිට 2යි ADE කියලා ලියා ගන්න පුළුවන්. සමානයි අංශක 180. ඔන්න අපිට දෙවෙනි සමීකරණයත් මෙන්න මේ වගේ ආවා. හරි. දැන් අපි ඔන්න සමීකරණ දෙකක් ලබා ගත්තා. මම ඉඩ මදි නිසා කලින් ලියාගත්ත සමීකරණ දෙක වෙන වෙනම ලියාගත්තා. ඊටු ටික මකලා දැම්මා. හරි. ඉස්සලා කරපු පිළිවෙලටම ඒ දේවල් ටික කරගෙන එන්න ඕන. දැන් මම ඉඩ මදි නිසා තමයි ඒ ටික මකලා දැම්මේ. හරි. මෙන්න මේ දෙක තමයි අපිට ආපු සමීකරණ දෙක. දැන් බලන්න මෙන්න මේ කෝණ දෙක එකතුව අංශක 180යි කියනවා. ඒ වගේම මෙන්න මේ කෝණ දෙකේ මෙන්න මේ දෙක එකතුවත් මෙන්න අංශක 180යි කියනවා. එතකොට මේ දෙපැත්තෙම මේ මෙතනත් 180 තියෙනවා මෙතනත් 180 තියෙනවා. එහෙනම් වාට මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයට සමාන කරන්න පුළුවන්. එතකොට 1 සමානයි 2 කියලා බය නැතුව අට ලියන්න පුළුවන්. එහෙනම් අපි මේ තියෙන පද ටික ලියාගෙන යන්න. BAC ධන 2යි ABC සමානයි DAE ධන 2යි ADE කියලා වාට ලියන්න පුළුවන්. හරි. දැන් එතකොට මේ BAC කියන්නේ මොකද්ද බලන්න. BAC කියන්නේ මෙන්න මේ කෝණය. මොකද්ද? මම මේ නිල් පාට ඩොට් එකක් දාන කෝණය තමයි BAC කියන්නේ. ඒ වගේම මේ පැත්තේ මේ DAE කියලා කෝණයක් තියෙනවා නේද? බලන්න ඒක දිහා. DAE. DAE කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝණයට තමයි DAE කියන්නේ. එතකොට මේ කෝණ දෙක සමානයි නේද? ආයෙත් කියනවා BAC කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන BAC කියන්නේ මෙන්න මේ කෝණය. ඒ වගේම මෙතන තියෙනවා DAE කියලා. DAE කියන්නේත් මෙන්න මේ කෝණය. මේ ප්‍රකාශන දෙපැත්තෙම තියෙන්නේ එකම කෝණේ. එහෙනම් ඔයාට බය නැතුව මෙන්න මේ පද දෙක කපලා දාන්න පුළුවන්. මොකද මේ එකම කෝණේ තියෙන්නේ. ඔයාලට මම පෙන්වන්නේ මේ නිල් පාට ඩොට් එකක් තියෙන කෝණේ තමයි මේ දෙපැත්තෙම තියෙන්නේ. ඒ දෙක සමානයිනේ. එහෙනම් ඔයාට මේ දෙක කපලා දාන්න පුළුවන්. දැන් එහෙනම් අපි ඉතුරු වෙලා තියෙන පද දෙක ලියා ගමු. 2යි ABC සමානයි 2යි ADE කියලා ඔයාලට ආවා. දෙපැත්තෙම දෙක තියෙන නිසා දෙකත් අපිට කපලා දාන්න පුළුවන්. දෙකත් අපිට කපලා දාන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වුණා ABC කෝණය සමානයි ADE කියන කෝණය කියලා. හරි. දැන් බලන්න මොකද්ද අපිට ඔප්පු කරන්න තිබ්බේ කියලා. ABC කෝණය සමානයි ADE කියන කෝණය තමයි අපිට ඔප්පු කරන්න කියලා තිබ්බේ. අපිට එතකොට අවසාන උත්තරේ නිකම්ම ඇවිල්ලා තියෙනවා. බලන්න මහ ලොකුවට අපි දඟලන්න දෙයක් කරේ නැහැ නේද බලන්න. දාන්න දේවල් ටික ලියාගෙන ගියා. එතකොට අවසාන උත්තරේ නිකම් අපිට කැපිලා උත්තරේ ගන්නට ආවා. එතකොට ආයෙත් මේකෙත් අපි කරපු දේ ආයෙ මතක් කරන්න. ඉස්සලා මේ ABC කියන පුංචි ත්‍රිකෝණය ගත්තා. ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ වල එකතුව 180යි කියලා ලියාගත්තා. එතකොට අපිට මෙන්න මේ වගේ සමීකරණයක් හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි මේ විශාල ත්‍රිකෝණය ගත්තා. එතකොට විශාල ත්‍රිකෝණෙත් අපි අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි කියලා ලියාගත්තා. ඒකෙත් අපිට පද සුළු කරලා මෙන්න මේ වගේ සමීකරණයක් හදාගන්න පුළුවන් වුණා. එතකොට මේ සමීකරණ දෙපැත්තෙම 180 තියෙනවා. එහෙනම් අපිට මේ සමීකරණ දෙක සමාන කරන්න පුළුවන් වුණා. අපි ඒක කරලා බැලුවා. ඊට පස්සේ මේ සමීකරණේ සමාන කරාට පස්සේ මේ දෙපැත්තේ තියෙනවා BAC කියලා පදයක්. BAC කියන්නේ මෙන්න මේ කෝණය. ඒ වගේම මෙතන තියෙනවා DAE කෝණය. DAE කියන කෝණය. DAE කියන්නේ මෙන්න මේ කෝණය. මේ පැති දෙකේම තියෙන එකම කෝණය. එහෙනම් අපිට කපලා දාන්න පුළුවන්. ඒකයි අපි මේ රතු පාටින් කපලා දැම්මේ. එතකොට ඉතුරු වුණා 2යි ABC සමානයි 2යි ADE කියලා. දෙපැත්තෙම දෙක තියෙන නිසා දෙකක් කපලා දැම්මා. එතකොට අපිට අවසාන උත්තරේ නිකම්ම ABC සමානයි ADE කියලා ආවා. දැන් අපි ඊළඟ කෑල්ල එහෙම නැත්නම් මේ තුන්වෙනි කොටස තුන්වෙනි අනු ප්‍රශ්නය මොකක්ද කියලා බලමු.
තුන්වෙනි ප්‍රශ්නේ කියනවා ABC ත්‍රිකෝණය සහ ADE ත්‍රිකෝණයේ සමකෝණීය වන බව පෙන්වා BD සමානයි භාගයයි AB වන විට 3යි BC සමානයි 2යි DE වන බව පෙන්වන්න කියනවා. එතකොට මේ තුන්වෙනි අනුප්‍රශ්නයේත් අපිට කොටස් දෙකක් කරන්න කියලා තිනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ පළවෙනි කොටස ඔප්පු කරලා යමු. එතකොට මොකක්ද කියන්නේ ABC ත්‍රිකෝණය සහ ADE ත්‍රිකෝණයේ සමකෝණීය ත්‍රිකෝණ බව පෙන්වන්න කියනවා. කො ABC ත්‍රිකෝණය ABC කියන්නේ මෙන්න මේ කුඩා ත්‍රිකෝණය. ADE කියන්නේ මේ විශාල ත්‍රිකෝණය. මෙන්න මේක සමකෝණී ත්‍රිකෝණ යුගලක් බව පෙන්වන්න කියලානේ. එතකොට මොකද්ද කරන්න ඕන? ඔයා කරන්න ඕන මෙන්න මේ කුඩා ත්‍රිකෝණයේ තියෙන කෝණ තුන මේ විශාල ත්‍රිකෝණයේ කෝණ තුනට සමානයි කියලා පෙන්වනනම් හරි. එතකොට තමයි සමකෝණී ත්‍රිකෝණ වෙන්නේ. එතකොට දැන් මේක ඔප්පු කරන්න කලින් අපි පැහැදිලි මේක තවත් පැහැදිලි වෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි කටුවට වෙන වෙනම ඇඳගමු. ඉස්සෙල්ලාම අපි මේ කුඩා ත්‍රිකෝණය ඇඳගමු. මොකද්ද මේ ත්‍රිකෝණේ? A B C කියන ත්‍රිකෝණය. ඊට පස්සේ අපි විශාල ත්‍රිකෝණය ඇඳගමු. විශාල ත්‍රිකෝණය තමයි මේ තියෙන්නේ. මොකද්ද? A D C කියන ත්‍රිකෝණය. දැන් අපි මේකේ කෝණ චුට්ටක් මාක් කරගමු. එතකොට බලන්න මේ කුඩා ත්‍රිකෝණේ මේ උඩ තියෙන කෝණය අපි මේකට මෙන්න මේ වගේ සටහන් කරමුකෝ. විශාල ත්‍රිකෝණෙත් එන්නේ කෝණෙමයි නේද තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි. එකම කෝණේ තමයි තියෙන්නේ. එක හරි. ඊට අමතරව අපි මෙන්න මේ කුඩා ත්‍රිකෝණය මෙන්න මෙතන තියෙන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. ඒ වගේම විශාල ත්‍රිකෝණය මෙන්න මේ කෝණය. එතකොට මෙන්න මේ කෝණ දෙක අපි සමානයි කියලා මීට ටිකකට කලින් ඔප්පු කරලා පෙන්නුවා. එහෙනම් අපිට මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි කියලා සටහන් කරගන්න පුළුවන්. ආය අමුතුවෙන් සාධනය කරන්න ඕනේ. අපි ටිකකට කලින් මේක හොයාගත්ත මේ දෙක සමානයි කියලා. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕන මේක උනම් ඔයාට මේ දෙකත් සමානයි කියලා පෙන්වන්න පුළුවන්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ත්‍රිකෝණයක කෝණ තුනෙන් කෝණ දෙකක් වෙන වෙනම ත්‍රිකෝණ දෙකක සමාන නම් අනිත් කෝණෙත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? දැන් ඔයා හිතන්නකෝ දැන් මේ ත්‍රිකෝණේ කෝණ තුන එකතු අංශක කීයද? 180යි. හරි. මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණ තුන එකතු කරාම 180 වෙන්නේ. බලන්න මෙන්න මේ ත්‍රිකෝණෙත් මේ කෝණ තුන එකතු කරාම අගය 180 වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ජාතිය කෝණ දෙක මෙන්න මේ කෝණ දෙකයි මෙන්න මේ කෝණ දෙක මෙන්න මේ කෝණ එකතු කරාම 180 වෙන්නේ. ඒ කියන්නේ බලන්න මේකෙත් මේ දෙකේම මේ කෝණ තියෙනවා. ඒ වගේම මේ දෙකෙත් මේ කෝණ තියෙනවා. එහෙනම් දෙකේම 180 වෙන්න මෙන්න මේ කෝණ දෙකත් අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ නේද? ඒවා තර්කයෙන් ගන්න දේවල්. එහෙම නැත්නම් ඔයාලට මේ දෙක ඔප්පු කරලා උනම් පෙන්වන්න පුළුවන්. ඒ කොහොමද? මෙන්න මේ කෝණ දෙකත් සමානයි කියලා. කොහොමද? දැන් ඔයා කිව්වනේ දැන් අපි ටික කලින් ඔප්පු කරානේද මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. දැන් එතකොට මේ කෝණයයි සමානයි කියලා අපි ආරම්භයේම හොයාගත්තා. ඒ වගේම මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපි හොයාගත්තා. එතකොට මෙන්න මේ දෙක සමානයි නම් අනිවාර්යයෙන්ම මේ දෙක සමාන වෙන්න ඕන. ඒවා වැඩි හිතන්න එපා. වඩ චුට්ටක් පැල්ලේ ආරක ලිව්වා නම් ඇති. හරි. දැන් අපි ලියමුකෝ. A B C කෝණය සමානයි D A D E කෝණයට. මොකද්ද? සාධනය සාධිතයි කියලා ලිව්වනම් වැඩේ හරි. අයියේ අපි කලින් සාධනය කරලා ඉවරයි. ඒකත් හරි. ඊට පස්සේ B A C කෝණය සමානයි D A E කියන කෝණයට. ඒකත් අපි දත්තය කියලා සටහන් කරමු. දත්තය කියන්න ඕනේ අපිට දැක්ක ගමන් පේනවනේ දත්තය කියලා යන්න අවශ්‍යත් නැහැ. මේ ත්‍රිකෝණ දෙකෙම එකම කෝණේ තියෙන. ඒකත් හරි. ඒ වගේම දැන් අපිට මෙන්න මේ කෝණ දෙකත් ඕන සමානයි කියලා ලියන්න පුළුවන්. අයියේ අපි හොයාගත්තා. ඒක නිසා වෙනම ඔප්පු කරන්න ඕනෙත් නෑ. ඔයාලට කැමති නම් නොලිවට තවුලක් නෑ. ලියනවා නම් හේතුවත් එක්ක ලිව්වට කමක් නෑ. ACB සමානයි AED කියලා ලිව්වනම් හරි. එතකොට මොකද්ද හේතුව? ත්‍රිකෝණේ ඔයාලට මෙන්න මේ හේතුව ලියනවා වඩා හොඳයි. මොකද්ද? ත්‍රිකෝණ දෙකක කෝණ දෙක බැගින් සමාන නම් ඉතිරි කෝණය අනිවාර්යයෙන්ම සමාන වෙයි කියලා වරහන් ඇතුලේ ලිව්වනම් හරි. එතකොට බලන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ කෝණ තුනම මේ ත්‍රිකෝණේ කෝණ තුනට මැච් වුණා නේද? එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ යුගල කියලා කියන්න පුළුවන්. ඒ නිසා A B C ත්‍රිකෝණය හා A D E ත්‍රිකෝණය සමකෝණී ත්‍රිකෝණ වේ කියලා ඔයාට බය නැතුව ලියන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේක කරේ? මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපි වෙන වෙනම සැලකුවා. මේ ත්‍රිකෝණේ එක කෝණ අපි වෙන වෙනම සමානයි කියලා පෙන්නුවා. එතකොට අපිට කෝණ ටික සමානයි කියලා ගන්නට ආවා. එහෙනම් ඉතින් මෙන්න මේ කෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ දෙකක් කියලා අපිට ඔප්පු වුණා. එහෙනම් අපි දැන් ඊළඟ කෑල්ල බලමු. ඉතින් මම කලින් කොටස් ටික මකා ගත්තා. දැන් අපි බලමු තුන්වෙනි අනුප්‍රශ්නේ අවසානයේ අපිට මොකද්ද කරන්න කියන්නේ කියලා.
BD සමානයි භාගයයි AB වන විට 3යි BC සමානයි 2යි DE වන බව පෙන්වන්න කියනවා. මොකද්ද? BD කියන එක භාගයයි AB ට සමාන වෙද්දි. එතකොට පෙන්වන්න කියන්නේ 3යි BC සමානයි 2යි DE කියලා. මේ BD කියන එක සමානයිලු මේ AB දිගෙන් භාගයක්. මේක AB කියන දිගෙන් හරි භාගයක්ලු BD. එහෙම වෙද්දි අපිට අන්න අර සම්බන්ධතාවය එන බව පෙන්වන්න කියන්නේ. එතකොට අපේ ලේසිය සඳහා අපිට ඕන නම් මෙන්න මේක තව චුට්ටක් වෙනස් කරගන්න පුළුවන්. මේ බෙදීමේ දෙක අපි මෙන්න මේ පැත්තට ගෙනියද්දි ಗುಣ කිරීමේ දෙකක් කියලා අපිට මෙන්න මේ ප්‍රකාශනය වුණා තව ටිකක් හදාගන්න පුළුවන්. කොහොමද? 2යි BD සමානයි AB කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඒ කොහොමද? මේ දෙක එහා පැත්තට ගියාම ಗುಣ කිරීමේ දෙකක් වෙන විදිහට යනවා කියලා ලියා ගන්න පුළුවන්. හරි. දැන් එතකොට අපි මේක ගන්නෙ කොහොමද? සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේයෙන් තමයි අපි මේකේ උත්තරය ගන්න යන්නේ. හරි අපි දන්න දේවල් ටික ලියාගන්නමුකෝ ඉස්සෙල්ලාම. ඒකට සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේය මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ යුගලයක අනුරූප පාද අතර අනුපාත සමානයි කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕන. දැන් මේ ත්‍රිකෝණේ අපි මේ ABC කියන කුඩා ත්‍රිකෝණයයි මේ ADE කියන විශාල ත්‍රිකෝණයයි තමයි සමකෝණී ත්‍රිකෝණ කියලා අපිට කලින් ටිකකට කලින් ආවේ. එතකොට මෙන්න මේ අපි ABC ත්‍රිකෝණේ මෙන්න මේ ඉහළම තියෙන කෝණයට ඉදිරියෙන් තියෙන පාද මොකද්ද? BC. අන්න හරි. අපි ඒක ලියාගමු. BC ඒක බෙදීම මේ විශාල ත්‍රිකෝණය දිහා බලන්න. විශාල ත්‍රිකෝණය මේකට ඉදිරියෙන් තියෙන පාද මොකද්ද? DE. ඒක සමාන වෙනවා මෙන්න මේ ABC ත්‍රිකෝණය මෙන්න මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාද මොකද්ද? AC. C බෙදීම විශාල ත්‍රිකෝණය මෙන්න මේ කෝණයට දැන් මේකට අනුරූප කෝණය මෙන්න මේකනේ. මේකට ඉදිරියෙන් තියෙන පාද මොකද්ද? AE. ඒ අනුපාතයට සමානයි මේ කුඩා ත්‍රිකෝණය මෙන්න මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාද මොකද්ද? AB. ඊට අමතරව විශාල ත්‍රිකෝණය මෙන්න මේ කෝණයට අනුරූප වන කෝණය මොකද්ද? මෙන්න මේ කෝණයනේ. මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාද මොකද්ද? AD. එතකොට මේක තමයි ඔයා දන්න දේ. මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේය දන්න දේ ඔයා මෙච්චරයි. මේකෙන් තමයි අපි අර කියලා දෙන සම්බන්ධතාවය ඔප්පු කරන්න යන්නේ. එතකොට අපිට මෙන්න මේ වගේ අනුපාත තුනක් තියෙනවා. මේ තුනම සමානයි කියලා එනවා. එතකොට මෙන්න මේකෙන් අපි හොඳ කොට, ඒ කියන්නේ මේකට අදාළ කොටස් දෙකක් අපි තෝරගන්න ඕන. දැන් අපි කොහොමද මේක තෝරගන්නේ? අපි උත්තරේ දිහා බලලා තමයි මේකට අදාළ කොටස් දෙක තෝරගන්නේ. එතකොට උත්තරේ තියෙනවා BC කියලා කැලකුයි DE කියලා කැලකුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස ඔයා තෝරගන්න ඕන. එතකොට ඊළඟ කොටස මොකද්ද ඔයා තෝරගන්නේ? මේ දැන් උත්තරේ තිබා BC DE කියලා. එතකොට ඒක නිසා අපි මෙන්න මේ කැල තෝරගත්තා. ඒ වගේම දැන් අපිට උඩ ගාන ආරම්භයේම දීලා තිබ්බා BD සමානයි භාගයයි AB වන විට. එතකොට BD කියලා කැලකුයි AB කියලා කැලකුයි ගැන අපි පොඩ්ඩක් දන්නවා. මේ BD කියන්නේ AB වගේ කොච්චරක්ද කියලා. ඒ නිසා අපි මේ BD හරි AB හරි සම්බන්ධ වෙලා තියෙනවද කියලා කොහේ හරි හොයාගත්තා නම් හරි. මේකේ BD හරි AB හරි තියෙනවද? මේකේ නෑ BD හරි AB හරි කියලා. මේක බලන්න. BD කියලා මේකේ මුකුත් නෑ. හැබැයි AB කියලා තියෙනවා. එහෙනම් අපි මෙන්න මේක තෝරගත්තා නම් වැඩේ හරි. දැන් ඔයාලට තේරෙනවා නේද මෙන්න මේ කොටස් තුනෙන් අපිට මොකක් හරි කොටස් දෙකක්නේ තෝරගන්න ඕන සමාන කරලා අදාළ උත්තරේ ගන්න. මේ කොටස් දෙක තෝරගන්නේ කොහොමද කියලා තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ එන්නේ. කොටස් තුනක් තියෙනවා තුනෙන් දෙකක් තෝරගන්න ඕන. එකක් අපි තෝරගන්නේ දීලා තියෙන උත්තරේ දිහා බලලා. දීලා තියෙන උත්තරේ තියෙනවා BC කියලා කැලකුයි DE කියලා කැලකුයි. ඒක නිසා අපි මෙන්න මේ කොටස තෝරගත්තා. ඊට පස්සේ අපි ඊළඟ කොටස තෝරගන්නේ අපිට ගානේ ආරම්භයේම තියෙනවා BD සමානයි භාගයයි AB කියලා. එතකොට මේ අපිට BD AB අතර සම්බන්ධයක් දීලා තියෙනව නේද? BD කියන්නේ මේ AB දිගෙන් කොච්චර පංගුවක්ද කියලා. ඒකත් අපිට වැදගත් වෙන දත්තයක්. එතකොට මේ BD කියලා හරි AB කියලා හරි පදයක් තියෙනවද බලන්න මේ ඊළඟ කොටස් දෙකේ. BD හරි AB කියලා හරි මෙන්න මේකේ මුකුත් නැහැ. හැබැයි මෙන්න මේකේ AB කියලා කැලලක් තිබා. ඒක නිසා තමයි අපි මෙන්න මේ දෙක තෝරගත්තේ. එතකොට මෙන්න මේ කොටස් දෙක අපි පොඩ්ඩක් සමාන කරලා බලමු. ආයෙ ලියාගමු. BC සමානයි BC බෙදීම DE සමානයි AB බෙදීම AD කියලා ඔයාට ලියා ගන්න පුළුවන්. එතකොට උත්තරේ BC කියලා කැලකුත් තියෙනවා DE කැලකුත් තියෙනවා. එතකොට උත්තරේ නැත්තේ මොනවද? AB කියලා පදයකුත් නැහැ AD කියලා පදයකුත් නැහැ. එතකොට ඔයාලට තේරෙන්න ඕන මේ AB කියන එකයි AD කියන එකයි කොහොම හරි කැපිලා ගිහලා ගාන්ට එතෙන්ට අනුපාතයක් එන්න ඕන. එතකොට අපි චෙක් කරලා බලන්න ඕන මේ දෙක මොකක් හරි මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද? මේ දෙක මොනවා හරි කරලා අපිට කපලා දාන්න පුළුවන්ද කියලා. එතකොට AB කෝ AB තියෙනවා මෙන්න මේ. එතකොට AD කෝ AD කියන මේ මුළු දිග. දැන් මේ දෙක අතර සම්බන්ධයක් ගන්න කොහෙන්ද? අපිට ගාන පටන් ගන්නෙම කියලා තිබ්බා BD සමානයි භාගයයි AB කියලා. අපි එක පහසුව සඳහා 2යි BD සමානයි AB කියලා ගත්තා. එතකොට
මේක ඔයාලට එකපාරට හිතා ගන්න බෑ. ඒක නිසා ඔයාලට හොඳින් කියන්නේ අපි මේකට පොඩක් VG අකුරක් දාගෙන ගමු. මොකද මේක අනුපාතයක් තියෙන ඔයගොල්ලෝ දාගෙන සංකේත අනිවාර්යෙන් කැපිලා යනවා. ඒක නිසා බය වෙන්න එපා. අපි මේ BD කියන කෑල්ල අපි x කියලා දාගමුකෝ. ඔයාලට කැමති VG අකුරක් දාන්න පුළුවන්. මම ඉතින් ගොඩක් ළමයි සාමාන්‍ය අපි පුරුදු x කියන වචනේ. ඒක නිසා ඔයාලට ඉංග්‍රීසි ඕඩියේ තියෙන ඕනම අකුරක් දාගන්න පුළුවන්. මම පහසුව සඳහා මේ x කියලා BD දිග තෝර ගන්නවා. එතකොට මේ දිග x. එතකොට මේ BD දිග x නම් AB දිග කොච්චරද වෙන්නේ? අපිට මේ තියෙනවානේ. AB කියන්නේ BD වගේ දෙගුණයක් කියලා. අපි මේ මෙන්න මේ කෑල්ල අපි ලේසියෙන් සඳහා හදාගත්තා AB කියන්නේ මේ BD වගේ දෙගුණයක් කියලා. එතකොට BD කියන්නේ x නම් AB කොච්චරද දෙන්නේ? මේ දිග වගේ දෙගුණයක්. එතකොට AB වට ලකුණු කරන්න පුළුවන් 2x කියලා. ආයෙත් බලන්න සමහර ළමයින්ට ඒක තේරෙන්නේ නැතුව ඇති. මොකක්ද කිව්වේ? අපි මේ BD දිග x කියලා දාගත්තා. ඒක අපි අතින් දාගත්තේ. මේ දිග x නම් අපි මේ AB දිගත් මේ x අසුරෙන් දාගන්න යන්නේ. හැබැයි අපි දන්නේ නැහැ කොච්චරද කියලා. හැබැයි ගානේ දිලා තිබ්බා මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. අපි ඒක ලේසි සඳහා මෙන්න මේ වගේ මේ දෙකේ එහා පැත්තට ගිහිල්ලා 2යි BD සමානයි AB කියලා ලියාගත්තා. දැන් එතකොට මේ AB කියන්නේ BD දිග වගේ දෙගුණයක්. BD දිග x නම් එතකොට AB දිග කොච්චරද? 2x. එතකොට දැන් අපි මේ දාගත්ත සංකේත මෙතෙන්ට ආදේශ කරගමු. එතකොට BC මෙහෙම ලිව්වා, DE මෙහෙම ලිව්වා. AB කියනකෝ x දාගන්න x ඇසුරේ මේ AB ලියාගමු. AB කියන්නේ 2x. AD කියනකෝ AD කියන්නේ මේ මුළු දිග. මේ AB දිගට DC DB කියන දිග එකතු කරා නම් වැඩි හරි. එතකොට 2x එකතු කරාම කීයද? 3x. අන්න දැන් අපිට මෙන්න මේ දකුණු අත පැත්තේ x අකුරු දෙකක් උඩක් තියෙනවා යටක් තියෙනවා. ඒ නිසා අපිට මේ x අකුරු කපලා දාන්න පුළුවන්. මේ උඩක් තියෙනවා යටක් තියෙන නිසා කපලා දාන්න පුළුවන්. එතකොට අපිට ගානට එනවා මේ තුන අපි මේ පැත්තට ගෙනියමු. 3යි BC සමානයි මේ DE මේ පැත්තට ගියාම 2යි DE කියලා ලස්සන්ට අවසාන උත්තරේ අපිට ගානට එනවා. එතකොට මොකද්ද මේ කරේ? අපි ගානට මේ උත්තරේ මේක එනවා කියලා හිතාගන්න මේ කරේ. අපි දන්න දේ ලියලා බැලුවා. දන්න දේ ලියලා බැලුවාම අපි හරියට සුළු කරන් ගියා නම් අවසාන උත්තරේ කියලා තිබ්බ එක ගානට ලස්සන්ට ආවා. ආයෙත් මතක් කරනවා මොකද්ද මේ කරේ? අපි මේ ත්‍රිකෝණ සමකෝණී ත්‍රිකෝණ සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේයෙන් අපි මේ අනුපාත ටික ලියාගත්තා. එතකොට අනුපාත ලියාගත්තාම අපිට අනුපාත තුනක් ආවා. අනුපාත තුනෙන් අපි දෙකක් තමයි සමාන කරගන්න ඕනේ. එතකොට මේ දෙක තෝරගන්න එක තමයි පොඩි ප්‍රශ්නයකට ආවේ. එතකොට අපි බැලුවා උත්තරේ දිහා. උත්තරේ BC කියලා කැලකුත් තිබ්බා, DE කියලා කැලකුත් තිබ්බා. ඒක නිසා අපි මෙන්න මේ කොටස අනිවාර්යෙන් තෝරගන්න ඕනේ. ඊට අමතරව මේ දෙකෙන් කෝකද තෝරගන්න කියලා අපිට එකපාරට හිතා ගන්න බෑ. ඒක නිසා බැලුවා මොනවා හරි ගානේ දීලා තිබ්බද කියලා. ගානේ දීලා තිබ්බා BD සමානයි භාගයයි AB කියලා. ඒ ගැන අපිට මොකක් හරි දීලා සම්බන්ධයක් දීලා තිබ්බනේ. අපි මේ පද ටිකේ මොකක් හරි මේ කැලි දෙක එකක අන්තර්ගත වෙලා තියෙනවද කියලා බැලුවා. එතකොට මෙන්න මෙතන AB තිබ්බ නිසා අපි මේකයි තෝරගත්තා. අපි ඒක ලියාගෙන ගිහිල්ලා එතකොට අපිට ගාන ආරම්භයේ මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් දීලා තිබ්බනේ. එතකොට අපි මේ BD දිග x කියලා දාගත්තා. එතකොට x අක්ෂරයෙන් මෙන්න මේ මුළු දිග දාගත්තා. එතකොට AB දිග අපි x අක්ෂරයෙන් ලියාගත්තා. AD දිගත් x අක්ෂරයෙන් ලියාගත්තා. උඩත් x අකුරක් තිබ්බා යටත් x අකුරක් තිබ්බා. අපි අතින් දාගත්ත x කියන සංකේතය අනිවාර්යෙන් ලස්සනට කැපිලා ගිහිල්ලා ගානට ආවා. උඩ දෙක ආවා. ගානට යට තුන ආවා. එතකොට 3යි BC සමානයි 2යි DE කියලා අවසාන උත්තරේ ලස්සනට ආවා. මෙන්න මෙතනින් අපේ 2020 11 වෙනි ගානේ ඩිස්කෂන් එක අවසන් වෙනවා. එතකොට එහෙනම් අපි අවසාන ප්‍රශ්නෙන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට මෙන්න මේ 11 වෙනි ප්‍රශ්නේ මොන හරි තේරුම් නැති දෙයක් හරි අපැහැදිලි දෙයක් හරි තිබ්බනම් කමෙන්ට් එකක් දාලා අහන්න මම ඔයාලට අනිවාර්යයෙන් කියලා දෙන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් ඔයාගේ යාළුවන්ටත් පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.